හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම අදත් නිර්වාණ ලිපිස් කලෙක්ටිව් වෙනුවෙන් ස්වාමීන් වහන්සේව පිළිගන්න අතර ඔය පුරුදු පරිදි පුළුවන් තමන් කැමති ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේගෙන් කෙලින්ම අහන්න මෙතෙන් පටන් ප්‍රශ්න අහනකොට ස්වාමීන් වහන්සේට තමන්ව හඳුන්ලා දීලා නම තමන් කොහෙද සම්බන්ධ වෙන්නේ කියලා ප්‍රශ්න අහන්න. මෙතෙන් පටන් ඔබට අවස්ථාව තියෙනවා. අද බොහොම හැලහැප්පුම් සහිත දවසක් නේ ලංකාවේ නේ ස්වාමීන් වහන්සේ. ඔව්. අද බොහොම සතුටුදායී ආරංචියක් එන්න තියෙන දවසක්. පිස්සෙක් ගෙදර ගියා කියලා. ගොඩක් ආందోලනාත්මක දේවල් සිද්ධ වුණා මේ ස්වාමීන් වහන්සේ ඒකටම අරබයා මේ මම අනිත් ප්‍රශ්න එන කලින් අහන්න කැමති ප්‍රශ්නයක් තියෙනවා මේ ආයේ අපි සාකච්ඡා කරලා තියෙන ස්වාමීන් වහන්සේ උත්තරයක් දීලා තිනවා මම මුලදී මට පැන නැගිච්ච විදියට නමුත් මේ સંદર્ભයේ මේ කොන්ටෙක්ස්ට් එකෙන් මට අහන්න තියෙනවා ආයේ මේ ශ්‍රද්ධාව පිළිබඳව මේ ප්‍රශ්න මේකට හේතුව මේ පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ දන්නවා ඇති අපි මේ සමන්තබද්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග යම්කිසි මේ සාකච්ඡාවක් ගෙලඹුණා මේ ශ්‍රද්ධාව සම්බන්ධව. දැන් එතනදී ඒ අයගේ ශ්‍රද්ධාව මට හිතෙනවා නිකන් අර ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේට වූ යම් කිසි අර කොන්දේසි විරහිත වූ මේ නැමීමක් වගේ දෙයක් ඒ කියන්නේ මිසක් අර බෞද්ධ සංකල්පයට අනුව ඒ අවබෝධයට තියෙන ශ්‍රද්ධාව විතර නැහැ කියලා ඉතින් එහෙම කතාවක් සිද්ධ වුණා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය හරහා. ඉතින් එතනදී ඇත්තට මම ඉදිරිපත් කරපු දේ තමයි ඕගොල්ලෝ මේ පුද්ගලයෙක්ට ඒ ස්වරූපයකට මේ සරණ යනවා නම් ඒක නිකන් අති ਸਰව බලධාරී දෙවියන් වහන්සේට සරණ ගියා වගේ එකක් මිසක් බුද්ධ ධර්මයේ කියන ඒ අවබෝධයට ඇති ශ්‍රද්ධාව නෙමෙයි කියන එක තමයි මම මතු කරේ ස්වාමීන් වහන්සේ. ඒකෙදී ඇත්තටම මේක හොඳ අවස්ථාවකුත් වුණා අපිට නැවත නැවතත් මේ ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසුරෙන්ම තේරුම් ගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මම මේ අද ආරම්භයක් විදිහට මේ අද රටට ගැලපෙන ආකාරයක් නිසා මේ සාකච්ඡාවක් සිද්ධ වෙච්ච නිසා ස්වාමීන් වහන්සේගෙන් නැවත ඒ පිළිබඳ විවරණයක් ලබා ගන්න කැමැති. මේ ඇත්තටම මේ මං කියපු දේ නේද ශ්‍රද්ධාව කියලා අපි ගන්න ඕන. එහෙම නැතුව දැන් ඒක මම මෙහෙම කියන්න. දැන් අපි ඔක ගමුකෝ පෙළෙන්න ත්‍රිපිටකයෙම බුදුහාමුදුරුවෝ සද්ධාව විවිධ විදියට සද්ධාවේ අවස්ථා කීපයක් කියා දීලා තියෙනවා. එක තමයි අමූලිකා සද්ධාව. ඊළඟට ආකාරවතී සද්ධාව. ඊළඟට තමයි අචල සද්ධාව. හරිද? එතකොට සද්ධාව ඒ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ මානසික මට්ටම් තුනකට පෙන්නලා තියෙනවානේ. පළවෙනි එක ගත්තොත් අමූලිකා සද්ධාව කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ගත්තොත් ගස් ගල් වලට වඳින්න මිනිසු ඒකට තියෙන පැහැදීමක් නිසා. නොපෙනෙන දෙවිවරු අදහන්නේ ඒකට තියෙන පැහැදීමක් නිසා. එතනින් ගියා මල් පහන් පූජා කරගෙන ඔය ආගමික භක්තිය කියලා හැමතැනම තියෙන්නේ. ඒකට කියනවා අමූලිකා සද්ධාව. හරිද? අමූලිකා සද්ධාව කියන්නේ ඒකට. ඊළඟට කියනවා ආකාරවතී සද්ධාව. මොකද ආකාරවතී සද්ධාව කියලා කියන්නේ? ඉතින් ධර්ම කරුණු දැනගන්න. මේක තමයි චතුරාර්ය සත්‍ය. මේකට තමයි පටිච්ච සමුප්පාද ධර්මය. මේක තමයි මේ හේතුඵල දහම. ඔය ආදී වශයෙන් එයා කරුණු කාරණා ගැන විමසනවා. විමසලා යම් පැහැදීමක් ඇති කරගන්න ඔය දේශනා කරන ධර්මයේ කෙරෙහි ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පිළිපදින අය කෙරෙහි. ඒකට කියනවා මොකද්ද? ආකාරවතී සද්ධාව. ඒ කියන්නේ ඒක නිකන් මල් පහන් වඳිනවට වඩා ටිකක් ඇඩ්වාන්ස් නේ. ඊට ඉහළ මානසික මට්ටමක්. නමුත් ඒක තාම යා තියරිටිකල් තමයි දේවල් දන්නේ. නිර්වාණය කියන්නේ මොකක්ද? හේතුඵල ධර්ම මොකක්ද කියන්නේ එයාගේ මේ තියරි වශයෙන් දැනගත්තාට එයා තුලින් ඒක දැකලා නැහැ. Taman තුලින් ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එතකොට යම් අවස්ථාවකට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම අපි කියමු මේ නිර්වාණ ධාතුව කියලා. ඒකට අපි කියමු තව කෙනෙක් කියනවා සල්ව බලධාරී දෙවියෝ. තව කෙනෙක් කියනවා මෝක්ෂය. තව කෙනෙක් කියනවා දෙවියන් වහන්සේ. තව කෙනෙක් කියනවා පැරඩයිස් පාරාදීසය. ඔය ඔක්කොම කියන්නේ යම් ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවයකටනේ. අන්න ඒක එයා ටච් කරනවා නම් එයාගේ අත්දැකීමක් වුණා නම් අන්න එයාට ඒ වෙලාවේ ඇති වෙනවා මේ පංච ඉන්ද්‍රිය ආයතන හය ඉක්මවා ගිය අත්දැකීම. ආයතන හය අභිභවා ගිය අත්දැකීම එයා ඇහැට ගෝචර නැති. මනසෙන් කල්පනා කරලා මවා ගන්න බැරි. කනෙන් අහ ගන්න බැරි. ඒ අත්දැකීමකටපත් වෙනවා. අන්න එයා දන්නවා එතකොට මේ පංච ඉන්ද්‍රියන් වලට එහා ගිය ආයතන වලට එහා ගිය මනසින් නිර්මාණය කරන්න බැරි සත්‍යයක් මේ ලෝකේ තියෙනවා. අන්න ඒ සත්‍ය එයා එක්ස්පීරියන්ස් කරනවා. ඒක එයාට කාටවත් ඒක වචන වලට පෙරලන්න බෑ.
අන්න ඒක යා බුදුහාමුදුරුවෝ කිව්ව නිසාවත් වෙන ශාස්ත්‍රූ කෙනෙක් කිව්ව නිසාවත් නෙවෙයි යා දන්නේ එයා තුලින් එයා ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. ඒක කවදාවත් මනසට නිර්මාණය කරන්න බැරි ස්වභාවයක්. මනස අතික්‍රමණය කරලා තියෙන්නේ. ඒක මනසෙන් නිදහස් වෙලා තියෙන මනස අයින් වෙලා තියෙන්නේ. එතකොට ඒකට බුදුදහමේ සඳහන් කරනවා අනිදස්සන විඥානය කියලා කියනවා. ඊළඟ නිර්වාණ ධාතුව කියලා කියනවා. ආනන්තරික සමාධිය කියලා වචන භාවිතා කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම වචනෙන් විස්තර කරන්න බැරි ස්වභාවයක් ගැන. අන්නේ ඒක කවුරු හරි ප්‍රත්‍යක්ෂ කරා නම් අන්න එයාට ඇති වෙනවා මේ සද්ධාවක්. ඒකට කියනවා අචල සද්ධාව කියලා. මොන සද්ධාවද? අචල සද්ධාව. එතකොට දැන් අපවල සමන්ත බද්දහාමුදුරුවෝ එක ගියානේ ඒ කට්ටියත් එක්ක බණහන ඒගොල්ලොම අපේ බණ අහපු කට්ටියනේ. ඔක මම අභිධර්මයේ විස්තර කරනකොට සද්ධා චෛතසිකයේ විස්තර කරලා දීලා තියෙනවා. එතකොට ගොඩක් අයට රූපයක් කෙරෙහි නම් දැන් මගේ මේ අඳින සිවුර ගැන නම් රූපය ගැන නම් එතනින් ගියාට පස්සේ මම දේශනා කරන තර්ක ගැන නම් උපමා ගැන නම් සද්ධාව තියෙන්නේ. ඒ හැකියාවට නම් සද්ධාව තියෙන එක අමූලිකා සද්ධාව. තේරුණා? ඉතින් ඒක අපිට වැරදි කියන්න බෑ. බුදුහාමුදුරුවොත් ඒක වැරදි කියලා නෑ. යම් මිනිස්සෙට එයාගේ අයිතියක් තමයි එයාගේ අමූලිකා සද්ධාව. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ උසස් මානසිකත්වයක් නෙවෙයි ඒක. ඒක ওই ගස්ගල් වැඳගෙන ඉන්න බුදුහාමුදුරුවෝ නිතරම කිව්වේ ওই ගස්ගල් වල වැඳට පිළිම වැඳට මගේ රූප අතන බුදුහාම වක්කලීට කිව්වේ මගේ රූපේ දිහා බලන් හිටියට උඹට මාව කවදාවත් දකින්න බෑ. අවතිස්සෙම බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන අර අචල සද්ධාවට මනසපත් කරගන්න විදිය. ඒ කියන්නේ අවතිස්සෙම සද්ධාව මුල් දෙක පහර ගහලා අයින් කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ යමුලිකා සද්ධාවේ දුර්වලතාව පෙන්නලා තියෙනවා. ඊළඟට තියෙනවා ආකාරය. එතකොට කරුණු කාරණා පැහැදිලි. මොනවද කරුණු කාරණා? මොකද්ද පටිච්ච සමුප්පාදය? මොකද්ද හේතුඵල දහම? මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා ඒ විස්තර කරනකොට එයාට තියරියක් වශයෙන් දැනුමට තේරෙනවා මේක පුදුම න්‍යායක්. අපිට දැන් මේක පුදුමයි. මේක තමයි ලෝකේ සත්‍ය. නමුත් අන්න එතකොට එයාට ඇති වෙන්නේ අර රූපෙට නෙවෙයි. අර අඳින ඇඳුමට නෙවෙයි. එයා කරන දේශනාව ඒක තේරීම නිසා තියරියක් වශයෙන් තේරීම නිසා සද්ධාව ඇති. ඒක ගොඩක් ටිකක් ඇඩ්වාන්ස් අරට වඩා. එයා දන්න මෙයා දේශනා කරන්නේ මේ දහම කියලා. ඒකට කියනවා ආකාරවතී සද්ධා. ඊළඟට තියෙනවා අචල සද්ධා. අචල සද්ධාව වචන කියන්නේ මොකද්ද කියලා ඉස්සර කලින් පැහැදිලි කරානේ. එතකොට බුදුන් වහන්සේ පෙන්නන මේ අචල සද්ධාවටපත් වෙනකම් බුදුහාමුදුරුවෝ කවුද කියලා කාටවත් අඳුර ගන්න බෑ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් එක්ක එකට කන්න පුළුවන්. බුදුහාමුදුරුවෝත් එක්ක එක ගමන් යන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එකට ගොවිපලක ඉන්න පුළුවන්. අර දැන් දනිය ගෝපාල සූත්‍රයේ තියෙන බුදුහාමුදුරුවෝ අවුරුදු මාස 3ක්ම යනෝනේ ගොවියෙක් එක්ක පැල රකින්න. එයාත් එක්ක නිකන් කතා කරන්න. එතකොට ඒත් ඒ ගොවිය දන්නේ නැහැනේ මේ බුදුහාමුදුරුවෝ කියලා. ඒ නිසා වක්කලි හාමුදුරුවෝ අවුරුදු 15ක් මහණ වෙලා ඉඳලා දන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ කවුද කියලා. ඒ රූපෙට පැහැදිලා තිබුණේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අන්තිමට කන පැලෙන්නම ගැහුවා වගේ කිව්වා. උඹ මගේ රූපය දැකලා වැඩක් නැහැ. උඹ මගේ ධර්මය දැකපන්. එතකොට තමයි උඹට කවදක හරි මාව පේන්නේ. එතකොට මේ ධර්මයෙන් දකින්න බුදුන් මොන වගේද කියලා විස්තර කරලා තියෙනවා. මොකද්ද? රූපයක් නැහැ. ඒක සතර මහා ධාතු වලින් ඇතිවෙච්ච නිර්මාණයක් නෙවෙයි. ඉතින් ඒක මනසින් හදාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒතර දැන් මම ධර්මයේ දේශනා කරන්නේ ඒ දේශනා කරන්නේ මිනිස්සෙක් අන්නේ උතුම් විශ්ව සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට මිනිස්සෙක්ට ඊට මෙහා නතර වෙලා ඉන්න එක ඒ මිනිස්සෙගේ අයිතියක්. ඒකට අපිට ආගියු කරලා වැඩක් නැහැ මං කියන්නේ. කාට හරි ඕන නම් දේවාලයක් වඳින්න ඒකේ මිනිස්සෙගේ අයිතියක්. කාට හරි ඕන නම් බෝගහක් වඳින්න ඒක මිනිස්සෙගේ අයිතියක්. කාට හරි ඕන නම් ඒ ධර්මය අහලා ඊට එහාට මනස දියුණු කරගන්න ඒකේ මිනිස්සෙගේ අයිතියක්. කාට හරි ඕන නම් ඊටත් එහාට ගිහිල්ලා මේ විශ්ව සත්‍ය පැහැදිලි ප්‍රත්‍යක්ෂ කරගන්න ඒක එයාගේ අයිතියක්. මං කියන්නේ ඉතින් ඒවට ආගියු කරලා වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ඉඳලම අද වෙනකම් ලෝකයේ පවතින මානසික මට්ටම්. මම හිතන්නේ ඒ උත්තරය ඇති කියලා. බොහොම පැහැදිලි. ඒ කියන්නේ අවසානයේ ඉතින් අපි එයාගේ මතයේ සරල මෙහෙම සරල අමූලිකා සද්ධාව ඉන්නකොට කවුරු හරි දැක්කම ඌ ආචල සද්ධාවට කියන දඟලන්න එපා. අන්න ඒක තමයි මම හිතන්නේ ඒ ප්‍රශ්නේ ඇත්තටම අපේ තියෙන මේ අඩුපාඩුකමක් මේ හැමෝටම ඒක උගේ අයිතියක් නේ උට කියා දෙන්න උගේ අයිතිය තුලම ඉඳපන්. දැන් අපි දැන් ඉස්සර ඉඳලා අපි කොච්චර දේශනාවලදී කියනවද ඔය ස්වභාවයන් තුල. ඉතින් ආදැන ගන්න ඕන මම අමූලිකා සද්ධාවේ හැමදාම අදහගෙන වැඳගෙන හැඩතල වලට අහුවෙලා ඉන්නවද මං ඊට මගේ මනස දියුණු කරගන්නවා. කොටිම කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් ගොක් අයට තේරෙන්නේ
අවබෝධය සම්බන්ධව කාරණා සම්බන්ධව උපදෙස් ලබා ගැනීමේදී ස්වාමීන් වහන්සේට ඇති ශ්‍රද්ධාව එකක්. නමුත් ස්වාමීන් වහන්සේ අපි අතර කාරණා සම්බන්ධව ඇතිවන මේ සාකච්ඡා මතභේද කියන එක අර ශ්‍රද්ධාවට බලපාන විදිහක් නෑනේ. නෑ ඒක බලපාන්න පුළුවන්. අචල සද්ධාව නැති ඕනම කෙනෙක්ට තමන්ගේ සද්ධාවට බලපෑම් කරන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ? සද්ධාව කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍යයි. ඒ අනිත්‍ය දෙයක් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒතර බලපෑම් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඕම් පැහැදිලි. ප්‍රශ්න අහන්න කැමති කෙනෙක්ට මෙතෙන් පටන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට දැන් අපි ඔය සද්ධාවේ තව හොඳ දේවල් තියෙනවා. මේ පැත්තත් කියා දෙන්න බෑ. දැන් අපි කියමු අමූලික සද්ධාව ඇති වෙන එකේ හොඳ මොකක්ද? නරක මොකක්ද? ඕන එකක දෙපැත්තක් තියෙනවනේ. හොඳ තමයි මේ සද්ධාව ඇති වුණාම පස්සේ මිනිස්සෙට ඒ සද්ධාව ඇති වෙච්ච දේ කෙරේ පරිත්‍යාග කරන්න පුළුවන් ගුණයක් එනවා. දැන් අර කොසල් රජතුමා ඇවිල්ලා කවුරු රජ කෙනෙක් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අහනවා මම කාටද යමක් දෙන්න ඕන කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවන්ට දෙන්න කියනවාද පැහැදිච්ච කෙනාට දෙන්න? පැහැදිච්ච කෙනාට. ආ නේද? එතකොට ඒකයි පැහැදීමේ තියෙන ගුණය තමයි අර සක්විති රජතුමාට තියෙනවනේ රත්න හතක් ගන්නවනේ. ඒක එකක් තමයි මේ සක්විති රජතුමාට තියෙන මණිකා. ඒක දැම්මම ඕනම බොරදියක් පැහැදිලි වෙනවා. ඒ වගේ තමයි මේ සද්ධාව ඇති වුණාම යම් දෙයක් කරේ මනුස්සයට ඒකට පරිත්‍යාග කරන්න පුළුවන්. එතකොට දැන් එතකොට සද්ධාවේ හොඳ ගුණයක් නේ. දේවල් අල්ලගෙන බදාගෙන ගොඩ ගහගෙන ඉන්න කෙනෙක් තමන් පැහැදිච්ච දේ කරේ පරිත්‍යාග කරනවා. ඉතින් හොඳ නැද්ද? දැන් අපි මේ දන්සලක් දෙනවා. දන්සලක් කියන්නේ කෑම නැති අයට දෙනවා. දැන් මේකට අපිට සල්ලි දෙන්නේ කවුද? වැඩිපුරම. පැහැදුනා. කියන්නේ පැහැදිච්ච අයනේ. එතකොට මේ මිනිස්සු එහෙම දෙන එකෙන් තව කාසකින් පිරෙන හොඳ නැද්ද? එතකොට ඔය ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිසිම සද්ධාවක් ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒවයි ස්වභාවයන් විස්තර කරලා දීලා තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම හොඳ ඔළුවක් තියෙන හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක්ට පෙන්නන ඔබ මොන සද්ධාවකද ඇති කරගත යුත්තේ කියලා. ඒතකොට අචල සද්ධාව තමයි හැමතිස්සෙම ඉහළින් කියලා තියෙන්නේ. තේරෙනවද? අපි ඒකට අපි මිනිස්සුව තේරුම් ගන්න ඕන. සමහර මිනිස්සුන්ට ජීවිත කාලේ කවදා අචල සද්ධාවට එන්න බෑ. ඉතින් ඒගොල්ලෝ එතකොට රූපයක් අල්ල ගන්න නැතුව, මලක් පහනක් අල්ල ගන්න නැතුව, බුදු පිළිමයක් අල්ල ගන්න නැතුව, දේවාලයක් අල්ල ගන්න නැතුව වෙන මොකක් කරන්නද? සද්ධාව නැතු ඉන්නවට වඩා හොඳයි එතන සද්ධාවෙන් පටන් ගන්න. ඒක මිනිස්සුගේ අයිතිය. අද ඒකට කියන ප්‍රජාතන්ත්‍රවාදය කියලා. බුදුහාමුදුරුවෝ ඒකට මුකුත් කළා නැහැ. එතකොට ඒවැය තියෙන දුර්වලතා කියන එක, ඒව විවේචනය කරන එක අපේ අයිතිය. ඒක ඉතින් කලබල වෙන්න ඕනේ නැහැ. ප්‍රශ්න අහන්න කැමති කෙනෙක්ට අහන්න පුළුවන් මෙතෙන් පටන්. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම කුරුණෑගලින් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේට FB එකේ පෝස්ට් එකක් දාලා තිබ්බා සූරු හැරගියා ඊට ආයිත් පෝස්ට් එකක් දාලා තිබ්බා ආයිත් පැවිදි වුණා කියලා. ඒක මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ කියලා දැනගන්න. ඒවා කිව්ව දේ තමයි සිද්ධ වුනේ. සූරු හැරගියා ආයිත් පැවිදි වුණා. ඊට හැම මොකුත්ම සිද්ධ වුනේ නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ උපසම්පදාය ළඟ මට තේරෙන්නේ ඒක. සිවුරු ඇරියා පැය 3-4කට ආයිත් පැවිදි වුණා. දැන් තායිලන්තේ බුරුමේ තියෙනවනේ. එහෙ තියෙන ඕන කෙනෙක්ට ඕන වෙලාවක සිවුරු අරින්න පුළුවන්, ඕන වෙලාවක මහාන වෙන්න පුළුවන්. තේරෙනවද? ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කරන්නේ? දන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න වෙනවා මේ ලංකාවේ තියෙන සිස්ටම් එකට. නෑ ඇත්තටම මෙහෙම. ඒක මහ විශේෂ දෙයක් නෙවෙයි. දැන් මම උපසම්පදා වෙලා හිටියේ නෑනේ. ඔක ලංකාවේ ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඇයි උපසම්පදා වෙන්නේ නැත්තේ කියලා. හරිද? එතකොට මට අවුරුදු 20 දී මම 19 දිනේ ගෙදරින් ගියේ. මට 20 දී මහාන කරපු ගමන්ම මාව උපසම්පදා කරන්න එක්කගෙන ගියා. නමුත් මම එදා කැමති වුණේ නෑ උපසම්පදා වෙන. මම කිව්වා මගේ ගාව ගොඩක් දුර්වලතා තියෙනවා මිනිස්සෙක් මම. ඒ නිසා මට මේ වගේ ලොකු දේවල් කරන්න ඕනේ නෑ. මම මෙහෙම මට පාඩුවේ ඉන්නම් කියලා. හරිද? එතකොට ඒ හාමුදුරුවෝ උපසම්පදා සීමාවටත් අරගෙන ගිහිල්ලා එතකොට මම ඉල්ලුවා මට බෑ කියලා. එයාලකෝ නෑ ඒකට ගණන් ගන්න එපා උපසම්පදා නෑ මම කිව්වා මට අවශ්‍ය නෑ මම කැමති මම එතකොට හරියටම මේ විනිවිද ධර්මයේ දැකලා තිබුණේ නෑ.
මට යම් කිසි හැඟීමක් තිබුණා මේවා මෙහෙම එකක් එන්නේ නැති කියලා. නමුත් මට ඒක පැහැදිලිව තිබුණේ නැහැ. අර ඉර වලාකුලෙන් වැහිලා වගේ. ඉතින් මට ඇත්තටම මම ජීවිතේ ඕන උනේ මේ සම්ප්‍රදාය තුල මට මෙච්චර උසස් කෙනෙක් හරි මට මෙච්චර නිලතල තියෙනවා කියලා හරි මට මෙච්චර බලයක් තියෙනවා කියලා පෙන්න ගන්න නෙවෙයි. මට ඇත්තටම අර මම මහමෙවුනාව ඉන්න කාලේ එහෙ අපි ධර්මයේ කතා කරනකොට එතකොට තුරනේ මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් සෝතාපන්න වෙන්න පුළුවන්. මම ඒව දැනගත්තට පස්සේ මට ඕනුනේ ඇත්තටම මේ වගේ අත්දැකීමක් ලබා ගන්න. මොකද්ද සත්‍ය කියලා හොයාගන්න. ඒක මට ඒ දවස්වල හිතුණා මේ ලංකාවේ ඉන්න උපසම්පදා වෙච්ච අය ගොඩක් ඉන්නනේ වෙනකොට ඒ කවුරුත් අහුවට ඒගොල්ලෝ සත්‍ය අවබෝධ කරලත් නැහැ නේ. ඒ නිසා මේක තේරුම් අරගෙනම දවසක උපසම්පදා වෙන්න තිබුණා නම් හොඳයි කියලා. එක. එතකොට කලක් යද්දි මම තේරුම් ඒක කියෙව්වා. ශික්ෂාපද 220ක් තියෙනවා. අධිකරණ සමත කියලා 7ක් තියෙනවා. මම ඒක ඔක්කොම කියවලා තිබුණේ. ඉතින් මං ඊට පස්සේ එතන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඔය ඔච්චර දැම්මට ඒවා රකින්න මහන්සි වෙන්න බැරි නම් හිත රැකගන්නේ කියලා. අර එකක් තියෙනනේ උපසම්පදාවේ සිල්පද රකින්න කෙනෙක් හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා කියනවා මට ඔච්චර දෙයක් කරන්න බෑ බුදුහාමුදුරුවෝ කියලා. එතන කියනවා මන්නේ ඔයා සිවුරු ඇරලා යන්න එපා. ඔයා හිත රැකගන්න කියලා. එකක් රැකගන්න කියලා. මමත් ඒ න්‍යායය තමයි ඇත්තටම අනුගමනය කරන්නේ. මට ඉතර ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මට මගේ හිත ගැන අවබෝධයක් ලබා ගත්තා නම් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනව නේද කියලා. ඊට පස්සේ කාලයක් යද්දී අයිත් යනකොට මගේ වයසත් එක්ක මම තේරුම් ගත්තා උපසම්පදාව කියන්නේ මේ එළියෙන් දෙන එකක් නෙවෙයි. උපසම්පදාව කියලා කියන්නේ කුසලස්ස උපසම්පදා. කුසල් කර ගැනීම කියලා. එතකොට මේක අපේ ඇතුලේ මට එළියෙන් කාටවත් උපසම්පදාව දෙන්න බෑ. ඇතුලෙන් මේක අපිම කරගන්න ඕනේ කියලා මම දැනගත්තා. එතකොට මට හිතුණා මම උපසම්පදා එළිය තියෙන සම්මුතිය වැඩ කරගන්නනේ. සාහිතිකයක් දෙන්න මේ සාසන සංස්කෘතිය ඉස්සරහට ගෙනියන්න මම ඒක විවේචනය කරන්නේ. ඒවට තියෙන නමුත් මට අත්තටම අවශ්‍යතාවය උනේ සාසන සංස්කෘතිය ඉස්සරහට ගෙනියන්න නෙවෙයි. කොහොමද කුසල් රැස් කරන්න කියන එක හොයාගන්න. ඒතර මට අවුරුදු 25 වෙනකොට මම ඒකත් හොයාගෙන ඉවරයි. ඊට පස්සේ මට ඇත්තටම දැන් මම සම්මුතියෙන් උපසම්පදා නොවිච්ච නිසා මම කොතෙන්ට ගියත් ඒගොල්ලොන්ගේ පිඟන් හොදන්න ඕන, පඩික්කම් හොදන්න ඕන. ගොඩාක් දේවල් මට කරන්න ඕනේ. එතකොට මට මගේ හිත දිහා බලන්න. දැන් මට පස්සේ කෙනෙක් මහාන වෙලා උපසම්පදා වුණත් එයා කියන දේ මම කරන්න ඕන. ඒක තමයි සාසනික සංස්කෘතිය. ඉතින් මම හැමදේම කරා. හැමතැනදී හැමදේම කරා. මොකද මම මහාන වෙලා කාලේ වැඩි වුණාට අනිත් අය මහාන වෙච්ච ගමන් උපසම්පදා වෙනවා. එතකොට සාසන සංස්කෘතිය තියෙනවා. එයා කියන දේවල් කරලා දෙන්න ඕන. මම ඉතින් ලංකාවේ පන්සල් 100කට වඩා ඉඳලා තියෙනවා ආරන්නේ. ඒ හැමතැනදීම කියන හැමදේම කරලා දුන්නා. කකුල් දෙක හොදන්න කකුල් දෙක වැසිකිලි හොදන්න වැසිකිලි. ඒතකොට මම දැක්කා මට කුසල් කරගන්න ඒ ඇති වෙන පිටුවහල් ලොකු දෙයක්. මම හොයාගෙන ආවේ මගේ හිත ගැන මට හිත ගැන ඒ හැමතැනදීම හොයාගන්න පුළුවන්. ඒ නිසා මට ආපු කාරණේ කරගන්න ඒ යන ක්‍රමය හොඳ නිසා අර පවතින ක්‍රමයට වඩා මම ඒකම තුල හිටියා. ඉතින් ඒ කාලය තුල මට ඇත්තටම ලංකාවේ නිකාය තුනේම මම මහාන වුණා. සියම් නිකාය, රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය කියන තුනේම මහාන වුණා. තුනෙන්ම මට ආරාධනා කරා උපසම්පදා වෙන්න. මම ඉතින් ඒගොල්ලෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. යාළුවා හැදුවේ මට හොඳක් කරන්න උපසම්පදා කරලා. වෙන මොකක්වත් කරන්න නෙවෙයි. ඉතින් මම ඒ හාමුදුරුවෝ හැම කෙනෙක්ටම පින් අනුමෝදනා කරනවා. මට සියම් නිකායින් දෙදි මම උපසම්පදා කරන්න සෑහෙන මහන්සි වුණා ලංකාවට තායි අගමැති ආපු දවසේ. ඒතකොට එදා දෙන්නෙක් උපසම්පදා වුණා. මටත් ඒ හාමුදුරුවෝ කළා දෙන්න හැටි මම එදත් ප්‍රතික්ෂේප කරා. නුවර ලොකු උත්සවයක් කියලා ඉතින් අද ඒ සාවින්හසලලා සිවුරු හැරලා ගිහිල්ලා උපසම්පදා වෙලා. හරිද? එතකොට ඒ වගේ ලොකු උත්සවවලදී පිරිනමු මට සමන්තබද්ද හාමුදුරුවෝත් උපසම්පදා වෙන්න කිව්වා යාගාව. ඇත්ත කියන්න එපා. ඉතින් හාමුදුරුවෝත් කිව්වෝ ඔය ඉන්න එක අපරාධයක් එන්න උපසම්පදා වෙන්න කියලා අවුරුදු 2-3ක්ම කතා කරා. එතනින් ගියාට පස්සේ ධම්මජීව හාමුදුරුවෝ මට කිව්වා උපසම්පදා වෙන්න ඔහොම ඉන්න එපා. ඒ වගේ ලංකාවේ ගොඩක් හාමුදුරුවෝ කිව්වා ඔක කරගන්න නැති. ඔහෙට නැත්තම් ඔහෙටයි කරදර කරන්නේ හැමෝම එකතු වෙලා කියලා. ඉතින් මට උපසම්පදාව නැති නිසා නඩු වලට මාව ඉක්මනට දාන්න ලේසි. මොකද එතකොට මට පෙන්වන්න සාතිකයක් නැහැ නේ. ඒ ගොඩක් ඉතින් ඒවෙන් ගොඩක් අය වැඩ ගත්තා. ඉතින් ඒකේ මම ගත්ත වැඩේ තමයි ඒගොල්ලෝ එච්චර මට කරදර කරද්දි මම මගේ හිත දිහා බලාගත්තා. මම නිකා හිටියේ නෑ. එළියෙන් කරන්න ඕන දේත් එළියෙන් කරා. මගේ හිත පැත්තෙන් කරන්න ඕන දේත් මම කරගත්තා. එතකොට මම මේ අවස්ථාවේදී ඊට පස්සේ අර ඔයාලා දන්නෝනේ අර මහින්ද මහත්තයලා ගෙදර බණක් කියලා ඉවරලා මට නඩු 4ක් දාලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මගේ නිකායේ ප්‍රශ්නයක් වුණා මම නිකායෙන් අයින් කරන්න කියලා. එතකොට නමුත් අපේ අමරපුර නිකායේනේ මම මහාන වෙලා හිටියේ. ඒගොල්ලෝ තීරණය කරා මම අයින් කරන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම අපේ බටපොළ මේදානන්ද හාමුදුරුවෝ එතනින් ගියාට සමස්ත අමරපුර නිකායේ ලේකම් හාමුදුරුවෝ කොටුකොට ධම්මාවාස හාමුදුරුවෝ අවසන් තීරණයකට ආවා මෙයාව අයින් කරන්නේ නැහැ කියලා. නමුත් ඒගොල්ලන්ට ඕන මම සාමාන්‍යකර නිසා නිකම්ම අයින් කරලා දාන්න තිබුණා. ඉතින් යාළ ඒක කරෙත් නැහනේ. එතකොට ඒ ලේකම් හාමුදුරුවෝ මට කිව්වා බටපොළ මේදාන ඔබ අහසේ දැන් උපසම්පදා වෙන්න.
ඉතින් එතකොට මට තියෙනවනේ කෘතගුණ සැලකීමක් තියෙනවනේ එච්චර අමාරුම අවස්ථාවේ උදව් කරපු එක ගැන. එතකොට නැත්තම් මම හිතුවේ මට ජීවිත කාලයක තිබුණත් එකයි නැතත් එකයි මට ඒක එච්චර වැඩක් නැහැ. ඒ හාමුදුරු එහෙම ඉල්ලීමක් කරාම ළඟටම ඇවිල්ලා ඕක වෙන්න කියලා මහානායක හාමුදුරුවොත් එක්ක මට එතකොට ඒකට පිටුපාන්න බෑ. අනිත් එක නරක දෙයක්ුත් නෙවෙයිනේ. ඒක බුද්ධ ශාසනයේ සංස්කෘතිමය පැවැත්ම ඉදිරියට යාම සඳහා ඒක කරන්න ඕන. අනිත් එක දැන් මම මහාන වුණාට පස්සේ මං හිතන්නේ තරුණ අය 400කට වඩා මහාන වුණා. මම බණ කියලා. ඒ කියන්නේ මම මහාන වෙන්නත් කලින් මම යමක් කිව්වහම සමහර අය ගිහි ගිය අතහැරලා ආවා. මම මහාන වුණාට පස්සේ යන්නේ මොන ගමකද හැම ගමකම කෙනෙක් මහාන වෙලා තියෙනවා මාත් එක්ක කතා බහ කරනවා. ඒ සමහර අය මේ අද උපසම්පදා වෙලා වස් 10ක් ගිහිල්ලා. එයාලා මම මහාන වෙලා එයාලට කියලා එයාලා ඒක හොඳයි. ඒක නරක නෑ. ඉතින් එතකොට ඒගොල්ලොත් අහනවා ඔබ වහන්සේ දැන් අපිට වඳින්න එපයි. ඉතින් අපිට ඒක හෙන අවුලක්. ඔබ වහන්සේ උපසම්පදා වෙන්න කියලා. ඉතින් මං කව මට ඒක අවුලක් නෑ. ඔයාලට උනන්න මට ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ වඳින්න එක කාට හරි. ඉතින් ඒ වගේ මේ ඒක ගොඩක් වාසි වුණා මගේ පැත්තෙන්. අනිත් පැත්තෙන් ශාස්ත්‍ර සංස්කෘතියට අවාසියක් වෙන්නේ නැහැ. දැන් ඒකත් හරිනේ. ඔන්න ඒකත් උනා. දැන් මං ළඟදිම ඊයේ වෙච්ච දෙයක් කියන්න. දැන් මම සිවුර ඇරියා කියලා දැම්මනේ පෝස්ට් එක. මම දන්නවා මිනිස්සුගේ මයින්ඩ්සෙට් එක මොකක්ද කියලා අවුල් වෙනවා කියලා මම කියන්නේ බෑ. හරිද? එතකොට මං එතකොට එක මැසේජ් 1000කට වඩා තිබුණා ඊළඟ ෆෝන් එක මගේ ගාව තිබුණේ නැහැ. 1000කට වඩා තිබුණා චමින්දට නිදහසකුත් නැහැ. මං අඳුරන අයට නිදහසකුත් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒතර ඇත්තටම මට ඒකෙන් ඕනුනේ අපේ ගාව මහාන වෙච්ච කෙනෙක්ට කියලා දෙන්න. මම තාම ඒක හරියට පැහැදිලි කරලා දෙන්න බැරි වුණා. අපි මහාන වුණා අපි දිහා කී දෙනෙක් බලන් ඉන්නවද කියලා. තේරුණාද? ඒ දාම ඒගොල්ලෝට දේශනාවක් වශයෙන් කරන්න බැරි වුණා. දැන් අපි මහාන වුණාම අපිව සරණ කරගෙන අපිව පිහිට කරගෙන සර් කියන විදිහට ඒක අමූලිකා සද්ධාව වෙන්නත් පුළුවන්. ඒක ආකාරවතී සද්ධාව වෙන්නත් පුළුවන්. ඒක අචල සද්ධාවෙන් වෙන්නත් පුළුවන්. ඒ මොකද සද්ධාවකට හරි මිනිස්සු දහස් ගාණක් අපි දිහා බලන් ඉන්නවනේ. එතකොට අපි වගේ මිනිස්සු සිවුරු වර්ණයට එක හරි නෑනේ. ඒක කිසිම අනුකම්පාවක් නැති වැඩන්නේ. ඒක ඇත්තටම අපි මගේ ගාව මහාන වෙලාවට කියා දෙන්න ඕනේ. මේ පණිවිඩය දෙන්න තමයි මට ඒක දාන්න ගොඩක් හිතුවේ. එයාලට තේරෙනවනේ කී දෙනෙක් එයාලටම කතා කරලා ඇහුවද කියලා. එතකොට එකෙන් කියන්නේ මම කියන්නේ තමු කෙනෙක් තරුණ කාලේ හරි කවදාක හරි මහණුණා තමන්ගේ අවශ්‍යතාවලට සිවුරු හරි නෙපා කියලා. අයියේ එයා මත් තියෙන මිනිස්සු දහස් ගාණක් අමාරුවේ වැටෙනවා. ඒක නිසා කියන්නේ සද්දාව අර දුර්වල සද්දාව හරි මේ මිනිස්සෙට නැති වෙනවා. ඒකයි. ඒක මට මේ පණිවිඩයක් දෙන්න තමයි. අනිත් එක තමයි ඊට පස්සේ මම දේශනා කරන දහමක් තියුණානේ. හැමතිස්සෙම. එතකොට ඒ දහම මේ ඇඳුම අභිභවාගී එකක්. දැන් ඒකත් ওই කමෙන්ට් වලින් පේන්නේ නැතිනේ ඔයගොල්ලන්ටම. සමහර අයට මම මේ ඇඳුමෙන් හිටියත් එකයි වෙන පාද කෙනෙක් වෙලා හිටියත් එකයි. මොකද දහම කියන්නේ ඇඳුමට ගැලපෙන එකක් නෙවෙයි. ඒතර පල්ලෙහාම කොටස තියෙන ඇඳුම රූපය ඒකත් සංස්කෘතියත් එක්ක. ඒතර අපි ඒගොල්ලන්ට අනුකම්පා කරලා ඒක කරන්න එපායි. දෙවනි කණ්ඩායම තමයි. ඒක මේ මං කියා දීපු දහම මේ ඇඳුමකින් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඉතිහාසයේ විශාල දර්ශනයක්. එතකොට ඒක දැනගත්ත මිනිස්සුත් හිටියයි කියලා දැම්මනේ ඔබ වහන්සේ මොන ඇඳුමෙන් හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙමත් 100 ගාණක් කමෙන්ට් තියුණා. දහස් ගාණක් තියුණා ෂොක් වුණා කියලා 100 ගාණක් තියුණා ඒගොල්ලෝ ඇඳුම නෙවෙයි කිව්ව බණ තමයි ධර්මයේ තමයි එකට ගත්තේ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ හොඳයි. අපේ ඇඳුමෙන් අපි හෙව්වොත් කවුරු හරි හෙට ඇවිල්ලා දැන් මම අරගලයට තව ටිකකින් යනවා. මේ ඇඳුම ගලවගෙන ගියොත් මිනිස්සුගේ සද්දාව ඉවරයි. මම මොනව කරන්නේ මගේ ඇඳුම ගලවන් ගියා. ඒ නිසා ඇඳුමකට පැහැදෙන එක සාමාන්‍ය ප්‍රාථමික දෙයක්. ඊට එහා ගිය ධර්මයට පැහැදෙන කීට එහෙල්ල දෙයක්. ඒකත් දැන් මම බණට හැමදාම ඕක කිව්වනේ ඕක පිළිගත්තේ නැහැ. දැන් එක පින්තූරෙන් බණ 1000ක් විතර කිව්වා. තේරුණා? ඊළඟ කාරණේ තමයි මේ ගොඩක් අයට හේතුවක් තුන දැන් ලංකාවේ වගේ නම් හිතන්නේ උපසම්පදා හමුදුර කෙනෙක්ට දානයක් දෙන එක ලොකු දෙයක් කියලා. මම අපේ බණ අහපු අය නෙවෙයි. මොහොමඩ් දායක ගෙදරට ඔබ වහන්සේලා අපේ ආරාමේ කවුරුත් උපසම්පදාය නැහැ. අනේ උපසම්පදා 4 නමක් දෙන්න කියලා සමහරවිට අපේ ගමේ අය ඇවිල්ලා ඉල්ලනවා. එහෙම දෙන්න නෑ ඉතින්. ඒ මිනිස්සු සංස්කෘතියෙන්නේ බලන්නේ. ඉතින් එතකොට ඉතින් ඒ අවශ්‍යතාවත් ඉෂ්ට කරලා දෙන්න බෑ. දැන් ඒක කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අපේ ගාව තරුණ අය මහාන වෙලා ඉන්නවා. ඒගොල්ලන්ටත් සමහර අය උපසම්පදා වෙන්න කැමති. නමුත් මං වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ උනේ නැහැ. එහෙම අයත් අපි අතරේ ඉන්න. මං කිව්වා ඒත් මම ඒගොල්ලන්ට කිව්වා ආට ඕනවා උපසම්පදායට මට ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද එයාලා මට තියෙන ගෞරවයට හරි ඒක නොවි හිටියද ඒගොල්ලන්ටත් ඒ අවස්ථාව ලබා දෙන්න බෑ. ඕක නිසා කරුණු කාරණා ගොඩක් බලලා තමයි ඕක උනේ. ඉතින් ඒක දැන් සමාජයට දැනුවත් කරන්න එපා. ඒ මම යොදාගත්ත මාකටිං එක තමයි ඕක. දැන් ඒක සාර්ථකයි. දැන් ඔක්කොම දන්නවනේ. හරිනේ ප්‍රශ්නේ. හොඳයි තව කාටවත් ප්‍රශ්න අහන්න තියෙනවද?
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට දැනගන්න ඕනේ මේකට ඔබ වහන්සේ උත්තරයක් දෙන්න වුණාට මම දැනගන්න කැමතියි. සාමාන්‍යයෙන් දැන් කෙනෙක් වයසට ගිහිල්ලා මැරෙනවා. ඒ කියන්නේ අවුරුදු 80න් වයස හරි කියලා ඒ වයසට ගිහිල්ලා මැරෙනවා. අවුරුදු 80න් වගේ වයසට ගිහිල්ලා මැරෙන්න පුළුවන් කියන කවුරු 20න් තියෙන හරි ලෙඩක් වෙලා හරි ආඳුරක් වෙලා හරි මැරෙනවා. ඒතර මම දැනගන්න ඕනේ මැරෙන එක්කෙනා මේ කොහොමත් ඒ අකාලයෙන් මැරෙනවද නැත්නම් සමහර විට එයාව ගොඩ දාන්න පුළුවන්ද බෙහෙත් කළා හරි. ඒ කියන්නේ එයාට බෙහෙත් කරන්න බැරි වෙන එක හෝ මේවා එයාගේ මොකක් හරි වෙන්න තින්ච වෙලාවට මැරෙන එකක්ද නැත්නම් බෙහෙත් කරත් නැත්නම් කොහොමත් අකාලේ මැරෙනවද එහෙම මොකද කියලා දැනගන්න ස්වාමීන් වහන්සේ. අයි මොකද්ද හේතුව මොකද්ද ඔයාලට තියෙන නිකන් දැනගන්නද නම් කිසි කවුරු හරි මරණයක් වෙලා වෙච්ච නිසා දැනගන්නද? මරණයක් වුණේ නැහැ මේ උනාට මට දැනගන්න ඕන. ඒක එහෙනම් ඔයා ඉන්න මෙඩ් බෝස් වලට මම කියලා දෙන්න. කෙටියෙන් වගේ දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒක කර්ම විෂය, ඍතු විෂය, ඒ වගේ විෂයන් කීපයක් එකතු කරලා කියලා දෙන්න ඕන එක. ඒ කෙටියෙන් දුන්නොත් ඔයා තව පැටලෙනවා ඒක. ස්තුතියි ස්වාමීන් වහන්සේ. වෙන ප්‍රශ්න නැහැ ස්වාමීන් වහන්සේ. වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන පාටක් නැහැ. හා. සරට තා ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ විශේෂයෙන්ම මේ අද ස්වභාවයේ සහ රටේ සහ අනාගතය පිළිබඳ ස්වාමීන් වහන්සේගේ විවරණයක් මොකක් හරි ලැබෙනවා නම් හොඳයි කියලා හිතුණා මේ ප්‍රශ්නයක් විදිහට. මම නම් හිතන්නේ තියෙන්නේ අපි හැමෝම දන්නවනේ අපේ රටේ වෙච්ච දේ. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ම හැම තරාතිරකදීම අසරණ වෙනවා. කියනනේ අපිට නම් ওই දේශපාලන වැඩක් නැහැ කියලා ගොඩක් මිනිස්සු කියනනේ. දැන් වැඩක් නැද්ද කියලා තමයි හිතා ගන්න පුළුවන්. කාටද දේශපාලනේ දැන් අදාළ බල්ල පූසටත් අදාළ වෙලානේ තියෙන්නේ. බල්ලටත් කන කෑම එක දැන් අඩු වෙලා. මේ ළඟදී ඉන්න මාළු ගොඩක් හදන කෙනෙක් එයාට මාළුන්ට කෑම දාගන්න. ඒ කියන්නේ රටේ දේශපාලනය මාළුන්ටත් බලපාලා තියෙනවා. ඒත් අපි නොදැනුවත්කමට තමයි අපි හැමදාම කියන්නේ අපිට නම් ওই දේශපාලනයට වැඩක් නැහැ කියලා. ඒක වැඩක් තියෙනවා. ඒක නිසා අපේ මිනිස්සු හැමදාම ඒක දේශපාලනය කියන විෂයට දැනුවත් උනේ නැහැ. ඉස්කෝලේදී අපිට ලොකු දැනුමක් දුන්නෙත් නැහැ. අපි ඒක හොයාගත්තෙත් නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි අද තියෙන්නේ. එතකොට ඒක ප්‍රතිඵලය මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ? කිසිම බුද්ධිමත් නැති, තැනට සුදුසු නුවණක් නැති, බලලෝභයෙන් මත් වෙච්ච පවුලක් රජ වෙලා. දැන් අපි කියමු මිනිස්සු වැඩ කරනකොට අපි වුණත් අසාර්ථක වෙනවනේ. ඒ වුණත් අපිට ඒක තේරුම් අරගෙන ඒකට අපිට වඩා සුදුසු කෙනෙක්ට දීලා යන්න හැකියාව තියෙන්නේ බෑ. නමුත් දැන් ඒකවත් නැහැනේ. තෙල් නැහැ. අධ්‍යාපනයේ නතර වෙලා කන්න හරියට නැහැ මිනිස්සුන්ට. පෝලිං වල දවස් 5 මිනිස්සු වාහන වල මැරෙනවා දරා ගන්න බැරුව. ළමා මන්ද පෝෂණයෙන් ඉහළට වෙනවා. ලෝකේ රටවල් 200 ගානක් තියෙන මේ පෘථිවියේම ඒකේ උද්දමණයෙන් දෙකට නම්බර් 2 එකට ඉන්නවා. එතෙන්ට අරගෙන ආවිලා. එතකොට මේ ගෝඨාභය මහත්තයා එනකොට අපි සෑහෙන පස්සේ හිටියේ. ඉතාමත් ඉක්මනට අපි දෙවෙනි තැනට ආවා. එතකොට ලංකාවේ මිනිස්සු හම්බ කරගත්ත සල්ලි අපි ක්‍රිකට් ක්‍රීඩක සංඝක්කාර වගේ කෝටි ගණන් හම්බ කරගත්ත ලංකාවේ නැති මේ මිනිස්සුගේ සල්ලි වල වටිනකමක් නැහැ. ඒ වගේ ව්‍යාපාරිකයන්ට සේවකයන්ට පඩි ගෙවා ගන්න බෑ. හැම තැනම මේ කියන්නේ මිනිස්සුන්ට වෙනමම ඒ කියන්නේ අසහනකාරී අත්දැකීමකටපත් වෙලා. එතකොට ඒකට වග කියන්න ඕන ආර්ථිකයේ බිඳ වැටීමට වැඩ දේශපාලනෙත් එක්ක බැඳිලා නේ තියෙන ආර්ථිකය දේශපාලනේ. ඒවා එකට වග කියන්න දේශපාලන මෙතෙක් කල රට පාලනය කරපු අය. ගෝඨාභය මහත්තයා විතරක් නෙවෙයි. නමුත් ඒක අවසන් කෙනා වශයෙන් දැන් ගෝඨාභය මහත්තයා දැන් මේ අවස්ථාවේ පෙනී සිටිනවා. එයාගේ මිනිස්සු බහුතර මහ ජනතාව ඉල්ලන්නේ ලංකාව ඔයා අයින් වෙන්න. දැන් අද ඉල්ලලා නෙවෙයි ඉල්ලන්නේ දැන් කොච්චර දවසක්ද. නමුත් මේ මිනිස්සු ඒකට කන් දුන්නේ නැහනේ. ඊට රනිල් මහත්තයා පත් කරගත්තා. රනිල් මහත්තයා පත් කරගත්තට පස්සේ මොකද වුනේ? මේ මාසේ ඊට වඩා පෝලිං දිග් ගැහුණා. ඊට වඩා මිනිස්සු අසහනයට පත් වෙනවා. ඒතර එයාත් අසාර්ථකයි. එයා අසාර්ථක දැන් ගොඩක් කල් ඉඳලා. ගෝඨාභය මහත්තයා නම් මේ පාර විතරයි. එයා දැන් කොච්චර කල් අගමැති වෙලා තියෙනවද? ඒතර ඒගේ වයසට ගිහිල්ලා පාඩුවේ ඉන්නකෝ ඇයි මේ තරුණ ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? ඇයි මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත හුස්මත් එක්ක සෙල්ලම් කරන්නේ? ඒක Taman නුසුදුසු නම් අයින් වෙන්න ඕන. දැන් ওই වගේ දියුණු රටක වෙන හැටි ඒගොල්ලෝ දකිනවනේ. ඒ ඉල්ලීම මිනිස්සු කරා. ඒ ඉල්ලපු ළමයින්ට මොකද්ද උත්තර දුන්නේ? ගෑස් නැහැ කුස්සිය උයන්න කඳුළු ගෑස් තියෙනවා ඕන තරම්. අර අදත් ඇති වෙන්න ගහලා.
මිනිස්සුන්ට ගෑස් නැව්වන කඳුළු ගෑස් ඕන තරම් රජයට තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රචණ්ඩත්වය ඊළඟට මුලදිම ඝාතනය කර අපි අර මලගෙදර ගිය රමුක්කන මුලින් බැලුවා අර ජොනිස් ජොන්ස්ටන් වගේ ඇමතිවරු මොකද්ද කරේ කපුටෙක් ගාලට ලංකාවේ මිනිස්සු ගැන හිතන් ඉන්නේ. කපුටෙන් මරලා එල්ලුවා නම් හරි කිව්වා. ඒ වගේම කපුට මරලා එල්ලුවා මොකද්ද උනේ? ප්ලෑන් කළා රමුක්කන වෙඩි තියුවා. එතකොට ওই විදියට තරුණ ළමයි ඒගොල්ලොන්ටත් දරුවෝ ඉන්නවනේ. ඒ ගැන හිතන්නේ නැතුව තමන්ගේ දරුවන්ට පුළුවන් තරම් ආරක්ෂාව දෙනවා. රටේ දරුවන්ට මොකද්ද කරේ? පුළුවන් තරම් කඳුළු ගෑස් වලින් උත්තර දුන්නා. එක් සම වයසේ දරුවන්ට. ඒ වගේ තමන් ගැනම ඊළඟට ඒකටම එකතු වුණා පූජකව සෙට් එකක්. දැන් ඇත්තටම සමන්ත භද්‍ර හාමුදුරුවෝ තනියෙන් කාමරයට ගිහිලා අවුරුදු ගාණක් කල්පනා කරනකොට තමන් මේ අවුරුදු දෙක තුනේ දේශපාලන කඩේ යෑම පිළිබඳව. උන්වහන්සේට මේක අපේ බණහන අහරනේ යවන්න මේ වීඩියෝ එක. තමන් මේ දවස්වල තමන්ගේ දක්ෂතාවය පාවිච්චි කරලා උන්වහන්සේට හොඳ කතා කිරීමේ දක්ෂතාවයක් හැකියාවක් තියෙනනේ. ඒක පාවිච්චි කරලා මේ රටේ මිනිස්සුන්ට කොච්චර විපතක් කරාද කියලා. වගා කරලා එතනින් ගියාට පස්සේ ඒ දේවල් කරලා මිනිස්සු මොටිවේට් කරා වගේම ඊට වඩා විපතක් උන්වහන්සේ කරා දන්නේ නැති දේශපාලනය කතා කරලා. දැන් අපිත් එක්ක තමනාප වෙලා ඉන්නෝක ඇත්ත කිව්වා කියලා. නමුත් කියන්න වෙනවා. උන්වහන්සේට මම කිව්වා මේ ගෝඨාභය එනකොටම ඡන්දෙට වැඩ කරන්න එපා කියලා. මටත් උදව් කරන්නකෝ මම ඇමරිකාවට ගියා. ඕන්න අහගන්න පුළුවන්. එතකොට අපිට තිබුණ මොලේවත් තිබුණේ නැහැ නේ වෙලාවේ. ඊට පස්සේ උන්වහන්සේට ලැබෙන උදව් නිසා උන්වහන්සේ කඩේ ගියා. ඒ ගියපු යෑම දැන් රනිල් ආවම මොකද්ද කිව්වේ? නිවන් දකින්න පිනක් කිව්වා. දැන් නිවන් දැකලාද රනිල්? රනිල් නිවන් දැකලා නැහැ 10ක් විතර පෝලිං වල මැරුණා. එතකොට අපි දැන් තේරුම් ගන්න ඕන උන්වහන්සේට දේශපාලනය පිළිබඳව ඉතාමත්ම අඩු බුද්ධියක් තියෙන්නේ කියලා. නිසා මම රටේ මිනිස්සුන් ඉල්ලනවා බණ අහන්න උන්වහන්සේ කියන ඒව ප්‍රශ්නයක් නැහැ. වගා කරන්න. හැබැයි උන්වහන්සේගේ දේශපාලන තියරි වලට නම් වැඩ කරන්න එපා. තව තව අනාථ වෙනවා. ඒක කියන්න එපා. ඒක ඕන නම් උන්වහන්සේ කියනෝනේ මූණට මූණ කතා කරන්න ඉන්නේ කියලා. මම එන්න ඕන ආශ්‍රමයට උනා. මට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අයිත් ওই විනාශකාරී වැඩ කරන්න එපා. ඒ තමන්ට ධර්මය දන්නෝ, තමන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා. අන්න ඒ දේවල් කියාගෙන ඉන්න. නොදන්න දේශපාලනයට පූජකද අපිට මම නම් දන්නේ නැහැ දේශපාලනය ගැන ලොකුවට. නිසා මම දේශපාලනය ගැන කියන ඒවා මිනිස්සු අහන්න එපා. මොකද ඒ ගැන දන්න බුද්ධියක් තියෙන මිනිස්සු ඉන්නෝනේ. ඒගොල්ලෝ කියන දේවල් අහන්න. එතකොට මේ ඒ වගේ විනාශයක් කරා. ඉතින් මටත් ඇත්තටම අප්සෙට් වෙලා මම හිටියේ. හේතුව ඇයි උන්වහන්සේ මේ වගේ වැඩ කරන්නේ කියලා. දැන් රනිල් ආපු ගමන් මොකද නිවන් දකින්න පිනක් කිව්වා. ඉතින් නිවන් දකින්න පින රනිල් කරාද මේ මාසෙම රටට විනාශ කරාද? ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මිනිස්සු අදූරදර්ශීව හැසිරෙන හැටි දැක්කම අපිට හිතනවා ඇයි ස්වාමීන් වහන්සේ මේ මිනිස්සුන්ට මේ කඩේ යන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ බණහන හැමෝම මම උන්වහන්සේගේ බණහන්න කියලා හැම රටකම ගිහිල්ලා කියලා තියෙනවා. නිසා මම කියන්නේ බණහන්නේ. ඔය තියෙන YouTube එකේ දාලා ඒ නිවන ගැන ඒව අහන්න. හැබැයි දේශපාලනය කරේ නම් උන්වහන්සේට අඳ බාල සමහර දේශපාලන විද්‍යාව කරන ඒ ලෙවල් කරන ළමයිගේ දැනුමවත් නැහැ. ඒක කියන්න බෑ. ඒ නිසා මිනිස්සුන්ට බොරු පාරවල් පෙන්නනවා. එතකොට මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙන කාලේ මුලින්ම විවේචනය කරානේ උන්වහන්සේ. නමුත් උන්වහන්සේට තාම නමක් කියලා මිනිස්සුන්ට බනිනවා, එලවනවා, කෑ ගහනවා, සැර දානවා. හැබැයි ওই වැරදි කරපු එකෙක්ගේ නමක් කියලා තාම කතා කරන්න බැරි වුණානේ. ඒකත් කියන්න බෑ. එතකොට උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට සද්ධාව නම් උන්වහන්සේ කරන ඔක්කොම අපි පිළිගන්න ඕනේ කියලා. එහෙම තරක මම නන්නේ. ඒ සද්ධාවේ මම නැහැ. ඉන්න කට්ටියට රිදුරට මට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මම කියන්නේ උන්වහන්සේ ඇතුළු ලංකාවේ තව ඉන්නෝනේ පූජකයෝ. දැන් උන්වහන්සේ ගැන වැඩිපුර කතා කරන්නේ අපි ගොඩක්ම හිතවත් නිසා. ඒක අපිට දැනෙනවා. මොකද හිතවත්කම ළඟට තියුණානේ. ඒතර උන්වහන්සේ කරන කියන දේවල් අපිට කෙලින්ම බලපානවා. ඊළඟට අපි මැදගොඩ බේතිස්ස හාමුදුරුවෝ මේ වගේ ගොඩක් සෙට් එක ගැන කලින් ඉඳලම කිය හිටියා. ඒ පූජකයෝ දැන් මේ තරුණ ළමයින්ට වෙච්ච දේවල් වලට කෙලින්ම වග කියනවා. ඒ පාර්ලිමේන්තු යන්න එක එක අයට කෑ ගහපු හාමුදුරුවෝ. ඒ නිසා දැන්වත් තමන්ගේ ඩියුටි එක තේරුම් අරගෙන තමන් කරන්න ඕන දේ තේරුම් අරගෙන ඒක කරගන්න පූජකයෝ. ඒක පාදස්ලටත් ඒක ඒ විදිහටම අදාළයි. අයටත් අදාළයි. ඒ වගේම දේශපාලනය ගැන දැනුමක් තියෙන මිනිස්සු ඉන්නෝනේ. අන්න ඒගොල්ලෝගෙන් අහලා තම මිනිස්සු ඒවා දැනුවත් වෙන්න. කවුරු හරි තමන් බණ අහන කෙනා හරි, තමන් යන දේවාලේ හරි, තමන් යන හඳහම් බලන කෙනා හරි කියන දේවල් කරන්න එපා. ඒක නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඒත් අපි දැනගන්න ඕන අපේ හැකියාව, අපි දැනගන්න ඕන අපේ කැපැසිටි එක අපි ඒක ප්ලේ කරන්න ඕන. ඒක නිසා අපිට කරන්න බැරි දේවල්. විශේෂයෙන්ම දේශපාලනය කියන්නේ දැන් ලොකුම විෂයක්නේ. ඒක ගැන දැනුම තියෙන හැබැයි මම ඕක දන්නේ නැති නිසා මම අතට ওই හඳුන් හෙත්ති මහත්තයගේ මැසේජ් එකක් දාලා තිල්ලුවා. ඕගොල්ලෝ දේශපාලනේ ගොඩක් විෂයන් හදාරලානේ. ලංකාවට පුළුවන් නම් මම අභිධර්මයේ ඉගෙනුවා කොටස් 50ක් උගන්වන්න කියලා. නමුත් උන් ඒක කරෙත් නැහැ.
මම හඳුන්ගෙත්ති මහත්තයට දෙපාරක් කතා කරා ෆෝන් එකේ යාට වෙලාව තිබුණේ. ඊට පස්සේ මැසේජ් කරා මොකද්ද ඔයාලා කරන්න ඕන වෙලාව මේ වෙලාවේ. ඡන්ද ඉල්ලන එක විතරක් නෙවෙයි. පුළුවන් නම් මිනිස්සු දේශපාලන බුද්ධිමත් කරන දේශපාලන විවිධ පැතිකඩවල් කියලා දෙන්න කියලා. ඉතින් මම විශ්වාස කරනවා යා කතා කරනකොට අපිට ලොකු දෙයක් දේශපාලන පැත්ත ඉගෙන ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම මොකක් හරි වැඩ පිළිවෙලකුත් නැහැ ලංකාවේ මිනිස්සුන්ට උගන්වන්න. ඒ නිසා මිනිස්සු එන්න අසරණ වෙනවා. ඒ නිසා ඒ දැනුම මම හිතන්නේ ඉස්සරහට විශාල වශයෙන් අපේ මිනිසුන්ට ලබා ගන්න වෙයි. දැන් බඩට වැදුනන් පස්සේ බඩට වදින්න හේතුව ඒකනේ. ඒ හේතුව නැති කරගන්න වෙයි. ඉතින් අද තියෙන අරගලේ මම කියන්නේ ගහගන්න එපා, ගිනි තියාගන්න එපා. දැන් හමුදාව පොලිසිය. විශේෂයෙන් පොලිසිය මේ වෙලාවේ ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන. මොකද ඒගොල්ලොන්ටත් පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලොන්ගේම සහෝදරයෝ තමයි අරගලයට ඇවිල්ලා තියෙන්නේ. ඔයි උණ්ඩ දාලා අරහෙන් වෙඩි තියන්න කිව්වට රබර් උණ්ඩ හරි කඳුළු ගෑස් හරි ගහන්න එපා. පැත්තකට ගහකට හරි ගහපල්ලා. මොකද උඹලාගේම සහෝදරයන්ට නෑදෑයන්ට යාළුවන්ට තමයි උඹලෝයි ගහන්නේ. ඒක ඇවිල්ලා මේ මිනිස්සු අද පාරට බහලා තියෙන ආතල් එකට නෙවෙයිනේ. අද පාරට බහලා තියෙන්නේ මේ සතුටට නෙවෙයිනේ. අද පාරට ඇවිල්ලා තෙල් ටික හොයාගෙන තියෙන්නේ සමහර තෙල් බෝතලේ 3-4 හොයාගෙන කොළඹ ඇවිල්ලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ නිසා. අර බයිසිකලෙන් ඇවිල්ලා තියෙන සමහර පයින් ඇවිල්ලා තියෙන. ඒ නිසා මම හමුදාවින් දකින්න අයට පාරේදී කිව්වේ ඔය තුවක්කුව දික් කරන්න එපා ඔය අහිංසක මිනිස්සුන්ට. අර මිනිස්සු යන්න ඕගොල්ලන්ට ආත්ම ශක්තියක් නැත්තම් ඕගොල්ලන්ට හැකියාවක් නැත්තම් සල්ලි අච්චු ගහලා දෙන පඩි අරගෙන ඉන්න. හැබැයි පොඩ්ඩක් නිහඬවවත් ඉන්න. දැන් අර තියෙන බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ විදුඩම කිව්වනේ ශාක්‍ය වංශිකව මරන්න කියලා. විදුඩම අනදුන්න ශාක්‍ය වංශිකව ඝාතනය කරන්නේ. එතකොට ආවේ හමුදාව. ඒ හමුදාවේ සමහර අය ඝාතනය කරේ නැහැ. ඒ හමුදාවේ සමහර අය ශාක්‍ය වංශිකව ඝාතනය කරන ඒගොල්ලෝ කිව්වා අපි ඒ දේ කරන්න අර හමුදාවත් එක්ක එන්න ඕනවට ආවා. ආයුධ බිම තියාගෙන හිටියා. අන්තිම අර මෝඩ හැත්තේ ඉන්නනේ ඕනම තැනක උන් කර වැඩේ අර කිව්ව නිසා රාජන්න පිටියන්දර ගහගෙන මිනිස්සු මැරුවා. අන්තිමට වැස්සක් පැහැලා විදුඩබයි අර කට්ටියයි මැරුණා. නමුත් අර මැරුවේ නැති මිනිස්සු ඉන්න තැන තෙල් කුඹි මතුණා. ඒගොල්ලෝ එපාර කන්ද උඩකට ගියා දන්නේ නැතුව. ඒ මිනිස්සු ගම් වතුරට අහුන්නේ නැහැ. ඒ වගේ තමයි අහිංසක අසරණ අව්‍යාජ මිනිස්සුන්ට තුවක් තමන්ගේ අතේ තියෙන තුවක්කුවෙන් බැටම් පොල්ලෙන් කඳුළු ගෑස් එකෙන් පහර දෙන්න එපා. පෙරලා ඒක එනවා උඹලට. ඕගොල්ලෝ අද අර විදුඩම අන දුන්නත් ඒක පිළිපැද්ද නැති හමුදා බටයෝ වගේ රාජ බටයෝ වගේ එක කරොත් ඕගොල්ලෝ ඒ කාටවත් කරදර කරලා නැහනේ. ඒකේ විපාකයක් ඔයාලට තියෙනවා. ඒ නිසා මේ මෝඩ පාලකයෝ කිව්වයි කියලා අහිංසක මිනිස්සුන්ට ගහන්න එපා. මොකද ගැහුවොත් ඒ පාර මේ මිනිස්සු තව ගෙවල් ගිනි තියයි. තව දේවල් කරයි. එතකොට කොහෙන්ද නතර කරන්නේ? කාටද හානිය වෙන්නේ? අපිටමනේ හානිය වෙන්නේ. ඒක නිසා ඒක කරගන්න එපා. ඒ අර පුළුවන් නම් ඇවිල්ලා මේක ගිහිල්ලා හොඳ ආණ්ඩුවක් පත් කරගන්නකම් මේ අරගලේ කරන්න. කරලා 10 පාරක් ඡන්ද කොලේ අරගෙන 100 පාරක් විතර කල්පනා කරන්න කාටද දෙන්නේ කියලා. ඡන්ද කොලයක් ගෙදරට එනෝනේ කවුද කියලා හොයන්න. මොකද දැන් අපි කවදාවත් ඡන්ද කොලයක් පැයක්වත් බලන්නේ නැහැ. සතියක් විතර යාළුවොත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට තමන්ගෙන් අහන්න මම හිතවත්කමටද යාළුකමටද දක්ෂතාවයටද හැකියාවටද මොකටද මූට ඡන්දෙ දෙන්නේ? හිතවත්කමට නම් දක්ෂ නැත්තම් දෙන්න එපා. තමන්ට ලාභ තියෙනවා ඒත් ඌ දක්ෂ නැත්තම් දෙන්න එපා. ඔය විදිහට මොකක් හරි න්‍යායක් හදාගන්න. එහෙම කරොත් හොඳ මිනිස්සු ටිකකට එන්න අවස්ථාව දුන්නොත් ඒ මිනිසුන්ගේ හැකියාවෙන් ඒ මිනිසුන්ගේ පිනෙන් යමක් කරලා දෙවි. එහෙම නැතුව තවත් ওই වගේම ගොබ සෙට් එකක් පත් කරගත්තොත් හැමදාම උඹලට පාරේ අරගල කර ඉන්න වෙයි. ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. ඔව් ස්වාමීන් වහන්සේ ඉතා වැදගත්. මං හිතන්නේ දැන් රටට වෙලා තියෙන දේ ගත්තාම හොඳටම පේනවා මේ තව අවුරුදු 10ක් විතර යනවා සෑහෙන තත්යකට එන්න. මොකද මේ වෙලා තියෙන දේ කපාට තෙල් ගෙනවා කියලා ඔක්කොම අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. ඒ නිසා අර මේ අනාගතයේ ගොඩනගන්න පුළුවන් තත්වෙට ඔය අවශ්‍ය කරන නීති තීරණ ගන්නවා. ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඒ තෝරා ගැනීම සිදු කිරීම අත්‍යවශ්‍යයි. නැත්නම් ඒ රටට ගොඩ එන්න අමාරු වෙනවා ස්වාමීන් වහන්සේ. නැත්නම් ආයෙත් පරණ විදිහටම පරණ වලටම වැටෙනවා. ඔව් අනිවාර්යයෙන්ම අර පටිච්චසමුප්පාදය වගේ තමයි. අපි අර මොකද විඥාණයට හේතු හැදුවොත් විඥාණය හැදෙනවා. විඥාණයට හේතු නැත්තම් විඥාණය හැදෙන්නේ නැහැ. ඒ වගේ අපි හොඳ මිනිස්සු පත් කරගත්තොත් ඒ මිනිස්සුගේ හැකියාවන් දක්ෂතාවයන් පාවිච්චි කරලා මේ රට ගොඩ දාලා දෙයි. හොඳ මිනිස්සු පත් කරගත්තේ නැත්තම් මීට වඩා තව අපායකට අරගෙන යයි. ඒක තමයි වෙන්නේ. ඒක ඉතින් කාටද බාර? මට පුළුවන් නම් ඔක්කොගේම ඡන්ද දෙන්න. මම අවුරුදු මාස ගාණක් මහන්සියලා තනියෙන් ඒක කරන්න බෑනේ. එක එක්කෙනාට පොදු ඡන්දයක් නේ තියෙන්නේ. නිසා තම තමන් ඒක කරගන්න. අනිත් ඒක අර පොදු
පොදු මනෝභාවය තමයි ඔකට වැදගත් වෙන්නේ කලෙක්ටිව් සයිකි කියලා දැන් මේ කියන්නේ. වෙලාවේ මට කරන්න පුළුවන් දේ තමයි මිනිස්සු බඩගින්න ඉන්නවා. මං අඳුරන සර්ලා වගේ මෙතන බනහන වගේ කට්ටිය ඉන්නවල මෙහෙ. ඇත්තටම මේ දැන් මේ අපි අමිස් දීපු ඉඩම නිසා පැල හදන්න අපිට ඒක කරන්න පුළුවන් ළමයින්ට උදව් කරන්න. ඒකට අපි උපරිම මහන්සි වෙනවා. ඊට පස්සේ මෙතන කැම ටිකක් දෙන්න පුළුවන්. ඒකත් අපි උපරිම මහන්සි වෙලා දෙනවා. එතකොට ඒක අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් දෙයක්. මොකද අපිට පිනක් තියෙනවා කවුරු හරි යමක් පූජා කරනවා. ඒතර අපිට එක වේලයිනේ කන්න පුළුවන් අපිට දෙන්න පුළුවන්. ඒක අපි තව එක ඒ කියන්නේ ඒක රැල්ලක් හදලා මේ වෙලාවේ කොහොම හරි මිනිස්සුන්ට බඩගින්න ඉන්න මිනිස්සෙට බඩගින්න නිවන්න අපේ පැත්තේ උදව් කරනවා. ඉතින් ඒ වගේ මේ අවස්ථාවේ රටේ හැකියාව, දක්ෂතාව, දේශපාලන දැනුමක් තියෙන මිනිස්සු දැන් එන්න ඕන කරලියට. ඒගොල්ලොත් දැන් හැංගෙන්න හොඳ නැහැ. තමන් ගැන හිතලා ඇවිල්ලා රටට වැඩක් කරන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ දිනදා කෑම දෙන මේ සත්කාරයට සහභාගී වෙන්න ඕන අයට මේ මුදල් එවන්න පුළුවන් පිටරට අයට අනිත් අයට ස්වාමීන් වහන්සේ මට දැනටම 10-15 දෙනෙක් එව්ව ඒගොල්ලන්ට ගොඩක් පින් අතේ 7-5ම නැති වුණා. ඊට පස්සේ මේ ළඟදී සර්ගෙන් අයිත් සල්ලි වගේක් ඉල්ලගෙන දුන්නා. ඊට පස්සේ ඊයේ සල්ලි කට්ටිය දාලා තිබුණා. ඉතින් ඕගොල්ලන්ට දෙන්න මම බලනවා උපරිම මාස 3-4ක් යනවා මේ රටේ තත්ත්වය ස්ථාවර කරන්න කාටවත් බෑ. කවුරු ආවත් අපි අලුත්තාවෙන් ආවත් යාට අවස්ථාවක් දෙන්න ඕනේ. ඒත් අපි ඒ කල් අපි ඉන්න අවට ඉන්න කාට හරි බඩගින්න ඉන්න පුළුවන් එක වේලක් හරි කන්න දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඉතාමත් ධනවත් මහත්තයෙක් ලංකාවෙන් ගිහලා විශාල සේවයක් ඕස්ට්‍රේලියාවට කරපු කෙනෙක් ලංකාවට ආවා. එයා ගොඩක් නමින් ප්‍රසිද්ධ නෑ. මෙල්බර්න් අය නම් දන්නවා. ඉතින් මේ මහත්තයාත් දැන් ඊයේ යාළුවා ගෙදර මෙහෙ වී හදලා තිබුණේ ඔක්කොම ටික දුන්නා. වී මලු 200ක් විතර දුන්නා අද උදේ. පන්සලට හරි මෙහාට හරි ගන්නේ කියලා. ඉතින් එතකොට අපි විශ්වවිද්‍යාලය හදා යනෝනේ. ඉතින් මේ මහත්තයා යාගේ දැනුම ඒකට ලබා දෙන්නම් කිව්වා. ඉතින් අපි දැන් අපේ පැත්තෙන් සර් අපිට කරන්න පුළුවන් සර්ට මහාචාර්යවරයෙක් මම දැන් කියන ඉස්සරහට ලංකාවට එන්න කියලා. පන්නම් සර් ලංකාවට එන්න මහාන වෙන්න ඕනේ නැහැ. අපි කැම්පස් එකේ වැඩේ කරමු. සර්ගේ තියෙන කන්ටැක්ට් එක දැන් මෙහි ලංකාවේ මම මහාචාර්යවරු 4-5ක් හොයාගෙන එකතු කරගෙන තියෙන්නේ. දැන් මේ අද ඒ සර් ඇවිල්ලා දන්නේ අපේ කෝස් එක හදපු සර් මම හිතන්නේ වෙනදට නෑ Zoom එකට. මේ එතුමා එක ගොඩක් හදලා තියෙන්නේ. ඒ කෝස් එක 90%ක්ම හදලා තියෙන්නේ. දැන් අපේ නවාතැන් හදලා වැඩේ ළමයි අරන් පටන් ගන්න තියෙන්නේ. ඒත් අපි ඇත්තටම මේක මුලින් 100කට කරාට අපි හිතනවා අවුරුදු 4-5ක් යනකොට ලංකාවේ නිපයුම් තියෙන ක්‍රීඩාව තියෙන ඉතා විශාල විශ්වවිද්‍යාලයක් බවට අපිට පත් කරන්න පුළුවන්. අපි ඒකට ගන්නෙත් අතිදක්ෂ ළමයි නෙමෙයි. මොකද අතිදක්ෂ ළමයින්ට යන විශ්වවිද්‍යාල තියෙනවා. අපි ගන්නෙ කම්මැලිකම තියෙන, ඒලට හැකියාවක් තියෙන, කම්මැලිකමක් තියෙන. අන්න ඒක කඩලා මේ අර විභාගයෙන් හැලෙන්නේ දෙයක් කරගන්න බැරුව අන්න ඒ වගේ මැනිකක් අරගෙන ඒක උපදාන්න තමයි අපි හදන්නේ. දැන් ලෝකේ හාවර්ඩ් වගේ ගන්න ලෝකේ ඉන්න හොඳම ඔළුවක්. අපි ගන්න හොඳම ඔළුවක් නෙවෙයි. ඔළුව තියෙන උගේ කම්මැලිකම පංච නීවරණ ධර්ම නිසා උට වැඩක් කරගන්න බෑ. අපි ඒතර නීවරණ ටික අත්තරලා උගේ හැකියාව අපි උඩට ගන්න. ගොඩක් ලෝකේ අසාර්ථක වෙන්නේ මිනිස්සු හැකියාව නැතුව නෙවෙයි. ඉදිමත, අලසකම, එතනින් ගියාට පස්සේ සැකය, ඔන්න ඔය වගේ දේවල් නිසා කම්මැලිකම. ওই ටික ගමෙන්ගේ කඩලා දැම්මොත් එයා මේ ඉරව අර වලාකුළු මිදුණු ඉරක් වගේ බබලවන්න පුළුවන්. ඒතර ඒකට වැඩපිළිවෙල අපි ගාව තියෙනවා. ඒක අපි කරලා දෙනවා. අපි එකතු වෙලා අපේ මෙත් බෝසෙවනේ. ඒතර බලන්න පුළුවන් අර කොච්චර දීප්තිමත් ළමයෙක් හදන්න පුළුවන්ද කියලා. ඉතින් අද සාමාන්‍ය ඒකට දැන් ඔයාලගේ සහයෝගය ඕන. දැන් ඇත්තටම කියන්නේ සර්රු චමිලයි මුලින් දීපු ලක්ෂ 30 නිසා තමයි බඩු ගෙනා. දැන් අන්න අද ඒ වගේ බඩුවක් දැන් ලක්ෂ 30න් කරපු දේ දැන් ලක්ෂ 90කට කරන්න බෑ මේ වෙනකොට. තේරුණා? ඉතින් ඔයාලට මං කිව්වේ එක කාමරයක් හදනවා නම් ලක්ෂ 4ක වගේ මුදලක් යනවා. ඒ වගේ ගොඩනැගිල්ලම හදලා දෙනවා නම් කාමරෙද ලක්ෂ 40ක් යනවා. කිචන් එක ඊළඟට අපි බයෝගෑස් යුනිට් එක, টয়ලට් පද්ධතිය, ඊළඟට ඩෙස්පොටු ටික හදාගන්න. ඒ ටික තමයි අපිට තියෙන්නේ. ඒකෙන් දැන් පළවෙනි කාමර 10 හදලා ඉවරයි. දැන් දෙවෙනි 10 හදන්නේ අද ඉඳලා. මම ඒක හෙට වෙනකොට පින්තූර රාමු දාන්න. මේ ඔයාලා පුළුවන් අය උපරිම සහයෝගය දෙන්න. මම ඒක කරලා පෙන්නන අවුරුද්දක් එකමාරක් දෙන්න කල්ලා පෙන්නන්න. කොහොමද ඒක? ඒ වගේ තමයි තව දැන් මම මේක අපිට ලොකු මුදලක් තියන අය නෙවෙයිනේ. දැන් ලංකාවේ ඉන්න බිලියනර්ස්ලා. එයාලට පුළුවන් නම් ළමයි 100කට 1000කට මේක කරන්න අපි ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ දෙනවා. ඔන්න කරගන්න. කොහොමද මොනවද උගන්වන විෂයන් මොනවද ඕන කවුද ඉන්න උගන්වන ගුරුවරු කාට හරි කෙනෙක් ඉන්නවනම් සල්ලි తీර කෙනෙක් තනියෙන් මේ වගේ වැඩපිළිවෙලක් කරන්න ප්‍රොජෙක්ට් එක සම්පූර්ණම දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. තවල් ළමයි 100කට හොඳන්නේ වෙන්නේ. හරි නේද? ස්වාමීන් වහන්සේ නම් මේ
දාන බාර ගන්න කැමති අයට ආයේ අපි මතක් කරනවා බාර ගන්න පුළුවන් වෙබ් බොස්නේ මේ දැන් ක්‍රිගෙනියන් සත්කාරය හැමතිස්සෙම අපේ ඒ කියන්නේ අපේ බණහන අයට හොඳක් තමයි වෙන්නේ. අපිට ලෝකේ ඕන විනාශයක් හොඳක්නේ. දැන් අපිට මිනිස්සුන්ට වැඩියෙන් උදව් කරන්න පුළුවන්. අපිට වැඩියෙන් අපේ ශක්තිය යොදවන්න පුළුවන්. පරාර්ථය කියන එකට බැහැලම කරන්න පුළුවන්. අපි කවදාවත් කියන තැනක් ගිහිලා අපිට ලස්සන කරන්න දෙයක් නැහැ නේ. මඩවලක් අරගෙන දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට එනකොට අර සුමේද තාපසය වෙලා හිටියලුනේ. ඒ සුමේද තාපසය ඉන්න වෙලාවේ පාරවල් සුද්ධ කරාලුනේ ඒ කාලේ ඉන්න බුදුහාමුදුරුවන්ට. බෝසතාණන් වහන්සේ තෝරගත්තේ කොතනද? මඩ වැඩිම පාර. ඒක තමයි කියන්නේ බුද්ධත්වයට හොඳම තැන හොරවන්නේ. ඒ නිසා අමාරුම තැන තමයි අපි දන් දෙන්න ඕන. අමාරුම තැන තමයි අපි වැඩ කරන්න ඕන. වතුර නැති තැන තමයි අපි වතුර හොයා ගන්න ඕන. හරිද? එතකොට ඒක තමයි අපි ඉගෙන ගත්ත දහම. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු පාර. එතෙන්දි තමයි අපේ ශක්තිය අවදි කරගන්න ඕන. එතකොට එතෙන්දි තමයි ඇත්තටම ශ්‍රාවකයන්ගේ ශක්තිය අවදි වෙන්නේ. අපිට හැමදේම තියෙන අපිට කරන්න දෙයක් නැහැ නේ. පාඩුවේ ඉන්නනේ තියෙන්නේ. ඒ නිසා මේ ලංකාවට මේ වෙච්ච ව්‍යසනය ගොඩ එන්න මිනිස්සුන්ට ආත්ම ශක්තිය නැහැ. අපිට ආත්ම ශක්තිය තියෙනවා. අපි ඒක ඒගොල්ලෝ ආත්මය ශක්තිමත් කරන්න ඕන. එතකොට ඒකට අපිට ධනය, බලය, ශ්‍රමය, හැකියාව අපි සියල්ලේ සඳහා යොදන්නවා. දැන් අපේ රටේ මිනිස්සු මෙච්චර පණිවිඩයක් කිව්ව අහගත්තේ නැහනේ. නමුත් ඕගොල්ලෝ අහගත්තනේ. දැන් අපි ඒක කරමු. අපි ටික දෙනාට ඒක කරන්න බැරි නෑ. ඒක ඉතාමත් හොඳට කරන්න පුළුවන්. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ දැන් මේ උපසම්පදා උත්සවයක් කියමු තිබ්බද මොකද්ද? ඇත්තට මේ ස්වාමීන් වහන්සේ අපේ පන්සලම ගෙනල්ලා ලොකු උත්සවයක් සංවිධානය කරා. මම උන්වහන්සේගේ ඉල්ලා හිටියේ ඒක කරන්න එපා මේ වෙලාවේ. මම එන්නම් මගේ ළඟම ඉන්න කීප දෙනාත් එක්ක මම අපේ හාමුදුරුවෝත් එක්කෙනා එක්කන්ගේ සමාහිත විතරයි. ඉතින් පස්සේ තව දෙන්නෙක් ගියේ මම කිව්වා උපසම්පදාකට සාමාන්‍ය බස් පිටින් එනවා පවුල් පිටි. මම කිව්වා ඒක මට අවශ්‍ය නැහැ. මොකද ඇත්තම මේක සාසනිකට යමක් තව කරන්න පුළුවන් නිසා තමයි මම ඒක කරේ. නමුත් මම කුසල් උපසම්පදා කරන හැටි මම ඒක දැනගෙන ඉවරයි. අවබෝධ කරගෙනත් ඉවරයි, කියා දීලත් ඉවරයි. ඒක මම දන්නවා. නමුත් දැන් අපේ ලංකාවේ ට්‍රැඩිෂන් එක මේක තේරවාද. අපි ඒකට අනුගත වෙන්න ඕනනේ. ඒකට තමයි කරේ. ඉතින් මම කිව්වා මට ඒක කිසිම උත්සවයක් එපා. මොකද එදා දවසේවත් මම මෙහි දන්සල්ලේ වැඩවත් නතර කරේ නැහැ. උදෙත් මම ගිහිල්ලා වීඩියෝ එකක් දාලා තමයි ගියේ. ඉතින් ඒ නිසා මට ඒක අවශ්‍ය උනේ ඒක ඒ ස්වාමීන් වහන්සේලා කියන විදිහේ විනය කර්ම ටික කරගන්න. ඒක කරා. ඒ එච්චරයි. නැත්නම් ඉතින් ඇත්තටම දැන් අපේ අනිත් අය උපසම්පදා කරන දවස් තියෙනවනේ. ඒගොල්ලෝගේ දෙමාපියෝ සමහර අය මහානකමට ඇවිල්ලත් නැහැ. මට වයින්නවා මහානකමවත් කිව්වේ නැහැ කියලා. මොකද කියන්න බෑ ගෙවල් පස්සේ. ඉතින් මම ඒ දෙමාපියෝ දැක්කේ නැහැනේ. එයාලගේ දරුවෝ සමහර අය මහාන වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ උපසම්පදා කරන දවසට ළඟදි මේකත් කරයි. ඒ කරන දවසට ඔක්කොටම දැනුවත් කළා. ඒක ලොකු උත්සවයක් කියලා අනිත් දෙමාපිය ඒගොල්ලෝගේ දෙමාපියන්ට බලා ගන්න ඇවිල්ලා බලන්න පුළුවන් විදිහට ඒක කරා. එහෙනම් ස්වාමීන් වහන්සේ අද අරගලයට යනවා කියලා කිව්වා. ඔව් දැන් අපි යන්න ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නේ කැම ටික මේ වෙනකොට ඒවා ඉවරක් දන්නෙත් නැහැ ස්වාමීන් වහන්සේ. යනකොට වෙන්න ඕන දේවල් වෙලා. අනේ කොච්චර දෙයක්ද? මම නම් හිතන්නේ එච්චර ඉක්මනට මේගොල්ලෝ යයි කියලා. ඔය පෝස්ට් එකම තිබ්බා මේ පිටරට වලට ගියා කියලා වැදගත් ඇත්තද දන්නේ. බලමු ඉතින්. කලබල වෙන්න හොඳ නැහැ. මොකද අපි බලන්න ටික වෙලාවක් ඇත්ත කලබල කරලා මිනිස්සු දැන් මම දැන් සිවුරැරියයි කිව්ව ගමන් 1000ක් විතර කලබල වෙනවා. හරිද? ඒක තොරතුරු හොයන්න බෑයි කලබල වෙලා තීරණ ගන්නෙ. පොඩ්ඩක් පැය 24ක් හිටියනම් හොයාගන්න පුළුවන් නේ. දැන් ඉස්සර මම නිසා මහාන වෙච්ච කෙනෙක් හිටියා ගොඩක් අවුරුදු 15කට එයා 10කට විතර කලින්. එයා උපසම්පදා තුණා. උන්වහන්සේ දැන් වස් මම හිතන්නේ 9ක් විතර. දැන් එයා මට මැසේජ් එකක් දාලා තිනවා අවුරුදු 9කට පස්සේ ඔබ වහන්සේ සිවුරු ඇරියද්ද කියලා. ඉතින් ඇත්ත ඒක හරිනේ. ඒක මගෙන්ම අහගන්න එක හරිනේ. මම එයාට කතා කරාම එයා ඇහුවා මං කොහොමද මෙන්න මේකයි උනේ. එතකොට එයා දැන් බුරුමේ ෂැඩෝ භාවනා ක්‍රමවල භාවනා පුරුදු කරන්න අවුරුදු 5ක් වෙනලු ගිහලා. එතකොට මේ බුරුමේ ඉන්නේ කැලේක ඒටත් ආරංචිය ගිහලා. ඉතින් හිතා ගන්න ඔය යන වේගේ. නමුත් ඒ හැමෝම කලබල වෙලා නැහැ මගෙන් කියලා හිතියලු. ඒ වගේ යම් තොරතුරක් ආවම මාධ්‍ය තුලින් එකපාර තීරණය කරන්න එපා. ඇයි ඉවස බලන් ඉන්න බැරි පැය 48ක් අවුරුද්දක් මාසයක්. ඊට පස්සේ ඒ වගේ තමයි ගෝඨාභය ගියා කිව්වට පිළිගන්න එපා. ප්‍රතිසේව කරන්න නැතුව. ඇයි අපිට තව පැය 24ක් පැය 70ක් දේවල් බලන් ඉන්න බැරි මෙච්චර බලන් ඉන්න. අන්තික ස්වාමීන් වහන්සේ කිව්වනේ මේ
Facebook වල දානවා පිළිගන්න එපා එකපාර. අපෝ නෑ. අපිට පිළිගන්න එපා. මේ ස්වාමීන් වහන්සේ දැන් කලින් කිව්වනේ මේ ස්වාමීන් වහන්සේ දැන් මහාන වෙච්ච කෙනෙක් දිහා ගොඩාක් අය බලන් ඉන්නවා කියලා. ඒක ස්වාමීන් වහන්සේ මේ එහෙම කතාවක් ඉංග්‍රීසියෙන් තියෙනවා lilies that fester smell flowers than weeds කියලා. ඒ කියන්නේ ලිලි මල් කුණු වුණාම වල්පැල වලටත් වඩා ගඳ ගන්නවා කියන කතාව කියන්නේ සාමාන්‍යයෙන් මේ නිර්මලත්වයේ ප්‍රතිමූර්තියවන් පූජකතුමන්ලා පොඩි වැරද්දක් මොකක් හරි පොඩි දෙයක් කරත් ඒක මහා විශාලට ප්‍රසිද්ධ වෙන නිසා මේ එහෙම ස්වභාවයක් තියෙන නිසා පරිස්සමෙන් ඉන්නේ කියන එක තමයි ඒක ඉංග්‍රීසියෙත් කියලා තියෙන්නේ මේ ක්‍රිස්තියානියාට. නමුත් ඒක මට මතක් වුණා ස්වාමීන් වහන්සේ කිව්වා මේ කීප දෙනෙක් මේ කොච්චර දෙනා බලන් හිටියද කියලා ඔක. ඔය ඇත්තටම මේක පේනවනේ දැන් අපි ඉපදිනකොට අපි තනියෙන් ඉපදිලා නැහැ කියලා. දැන් කණ්ඩායමක් එකේ මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා මම මොකද්ද කියන්නේ මම මොකද්ද කරන්නේ. ඒක බලන් ඉන්න. ඒතර අපේ වගකීමක් තමයි ඒ අයට හරි පාර අපි ජීවත් වෙන අතර ඉන්නකම් පෙන්නන එක. ඒතර මම මෙහෙම දෙයක් කියන්නකෝ මට මේ සමන්තබද්ද හාමුදුරුවෝ කිව්ව කතාව. ඒකත් කියන්නම්කෝ මේ වෙලාවේ. ඒ හාමුදුරුවන්ට සිවුරු අරින්න හිතුණලු. ඔය අවබෝධය ලැබෙන්න පෙර. හරිද? උන්වහන්සේ ඉතින් දැන් ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඒකට සිවුරු අරින්න හිතුණා කිව්වා. ඊට පස්සේ කරේ දැන් මම උන්වහන්සේ කල්පනා කරාලු මම ලංකාවේදී සිවුරු ඇරියොත් මම මෙච්චර බණ කියලා මේ මිනිස්සුන්ට ලොකු හරි නෑනේ. පණ කියලා දාන දීලා වාහන දීලා පන්සල් හදලා දීලා මේ මිනිස්සුන්ට කරන වරදක්නේ. ඒ නිසා එයා හාමුදුරුවෝ වගේ කෙනෙක් එහෙම සිවුරු අරින එක ලොකු ප්‍රශ්නයක් ඩැමේජ් එකක් නිසා හාමුදුරුවෝ හිතුවා ඇමරිකාවට ගිහලා සිවුරු අරිනවා කියලා. ඊටසේ තියෙන දේවල් ලියලා කියලා දීලා ගියාලු හිතලා දැන් එයා ඉගෙන ගත්ත කෙනෙක් නේ රස්සාවක් කරන්න හරි පුළුවන්නේ සිවුරු අරින. අයිත් එහෙට ගිහිල්ලා කල්පනා කරනවා මම මෙච්චර දවස් පොත්වල තියෙන දේවල් කිව්වා කරා දැන් මං සිවුරු අරින්න මට මොකක් හරි ලාභයක් ලබා ගන්නනේ. හැබැයි ඉතින් මටයි අනිත් මිනිස්සු වෙනුවෙන් ඉවසගෙන ඉන්න බැරි කියලා. හරි. අන්නේ හැඟීම තමයි එයාට අවබෝධය ලබා දුන්නේ. අන්නේ පරාර්ථ චර්යාව හැඟීම තමයි එයා අද සේවයක් කරනවා නම් ඒකට හේතුුනේ කියලා. ඒක ඇත්ත. මම කියන්නේ ඇත්ත. දැන් අපේ මහාන වෙච්ච අයටත් මම ඒක කියනවා. ඒ කියන්නේ දැන් මහාන වුණාම දෙමව්පියෝ යාළුවෝ නෑදෑයෝ මේ ඊට නොදන්න අය දන්න හැමෝම එයා දිහා බලාගෙන ඉන්නේ. එයා එකපාරට හිතනවා මට කැල් ළමෙක් වුණ මම යනවා සිවුරු ඇරලා. මට ගියක් වුණ මම යනවා. මෙන්න ප්‍රශ්න ආව යනවා. ඒතර එහෙම ගියාම එයා 100 පාරක් කල්පනා කරලා බලන්න ඕන මගේ මොකද්ද තියෙන පරාර්ථ චර්යාව කියලා. තේරුණාද? මගේ දැන් මම කවදාවත් සිවුරු අරින්න එහෙම අදහසක් නැහැ. හැබැයි මට සමාජයෙන් ප්‍රශ්න ආවොත් බෞද්ධ හාමුදුරුවෝ මට ගොඩක් ප්‍රශ්න දානවනේ. මම එහෙම වෙන ට්‍රැඩිෂන් එකක් හදනවා. මම ආධ්‍යාත්මික ජීවිතයෙන් ගිහලා මට අර ජීවිතේ ජීවත් වෙන්න බෑ. මම ඒ කාලේ කරන්න හැදුවේ. හැබැයි ගොඩක් ආම්ප්‍රේට එපයි කිව්වා. ඒගොල්ලෝ බය වුණා. මම කිව්වා ඕගොල්ලෝ මට ඕනට වඩා පැවිද්දට තර්ජනය කරොත් ඔයාලගේ ට්‍රැඩිෂන් එකේ මම වෙන ට්‍රැඩිෂන් එකක් හදනවා. මම ඒකට බය වෙන්නේ නැහැ. මගේ දේවල් නැති වුණා කියලා. ඒකත් ආධ්‍යාත්මික එකක්. මිසක් මේ ගිහි ලෙවල් එකක් නෙවෙයි. තේරුණා? ඒ අය අපි එහෙම කරන්නේ. අපේ බණ අහලා අපිව සරණ ගිහලා අපි කියපු අවබෝධ වෙච්ච මිනිස්සු බලන් ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට ගිහි ජීවිතයක් නෙවෙයි ඒගොල්ලෝ හැන ආධ්‍යාත්මික ජීවිතයක්. ඒතකොට ඒකට නායකත්වය අපි දෙන්න ඕන. දැනටත් දීලා තියෙනවා. ඒක හැමදාම කරනවා. තේරුණා? ඒක නිසා අපි හැමදාමත් අපි වගේ කෙනෙක් ආධ්‍යාත්මික ජීවිතයක් කරා අපිට කොහොමද ලෞකික ජීවිතයක් හරියන්නේ නැහැ. හරි එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනි.